समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो वरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो वरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो वरहतो सम्मा सम्बुद्धस्ස ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම নমස්කාරය වේවා. එපිනතුන් මාතෘකාවක් හැටියට භාවනාවත් සම්බන්ධ දේශනාවක් කරන්න කියලා තියෙනවා. භාවනාවත් ඇසුරු කරගෙන ඔබට යම් උපදේශයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. අද දේශනාව ඊටාම වැදගත් වෙන්නේ පහුගිය අපි දේශනා දෙකක් සච්ච විභංග සූත්‍රය ඇසුරෙන් එක පෙළට සිද්ධ කළා. ඒකේ තුන්වෙනි දේශනාව හැටියට අද මේ දේශනාව සිද්ධ කරන්නේ. සච්ච විභංග සූත්‍රයේ පසුබිම අන්තර්ගතයේ වෙනත් කෝණයකින් බලන්න දැන් ඔබට ඔබේ මනස තුල යම් පෙළඹවීමක් තියෙනවා. ඒ පෙළඹවීම හරිම ප්‍රශස්තයි. මොකද මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිළිබඳ පුද්ගලයෙක් Tamanගේ හිත ගොඩනගා ගන්නකොට මේ පුද්ගලයා විසින් කොහොමද චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඇති වෙන ආකාරයට ලෝකය අත්දකින්නේ, ලෝකයට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණය ඊටාම වැදගත් කාරණයක්. මොකද බුදුරජාණන් වහන්සේ අපට ඊටාම කරුණාවෙන් මෛත්‍රී සහගතව පැහැදිලි කොට වදාළේ මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන කෙනෙකුට වෙන සත්‍යයක් අවබෝධ කරන්න නෑ. එයා චතුරාර්ය සත්‍යය තමයි අවබෝධ කරන්න තියෙන්නේ කියලා. ඒතර චතුරාර්ය සත්‍ය අපි දන්න සීමාව තුල අපට අවබෝධයක් ඇති වෙන්නේ නෑ කියලා අපට පැහැදිලිනේ. ඒතර ඒක ඥානයක් විදියට දියුණු කරගෙන උපදව ගන්න ආධ්‍යාත්මික ප්‍රවේශයේ ඉහළ අවධියක් විදියට තමයි පුද්ගලයාට විමුක්තිය මුණ ගැහෙන්නේ. නිසා මේ සත්‍ය විභංග සූත්‍රයේ දුක පිළිබඳව යම් පැහැදිලි කිරීමක් අපි දිගින් දිගට සිද්ධ කළා. එතකොට ඔබට වෙන වෙනම දුක කියන්නේ කුමක්ද? ඊට පස්සේ ජාති දුක කියන්නේ මොකක්ද? ජරාව කියන්නේ මොකක්ද? ව්‍යාධිය කියන්නේ මොකක්ද? ඊට පස්සේ උපායාසය කියන්නේ මොකක්ද? දුක කියන්නේ මොකක්ද? ඊට පස්සේ යමක් ප්‍රාර්ථනා කරාම නොලැබීමේ දුක කියන්නේ මොකක්ද? ඉතින් මේ විදිහට අපි කතා කරගෙන එක තැනක නතර කළා. ඒ තමයි මොකක්ද? මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන තැනින් අපි නතර කළා. ඒතකොට දැන් ඔබට තේරෙනවා, ඔබට ඊටාම පැහැදිලිව ප්‍රකටව දැනෙන්න ඕන පින්වත්නි, සංක්ෂිප්තව දැන් මේ පංච උපාදානස්කන්ධය සංක්ෂේපයෙන් ගත්තාම මොකක්ද මේ දුකයි කියලා කියන්නේ කියන එක පිළිබඳව ඔබට යම් අදහසක් තියෙන්න ඕන. දැන් මේක සාරිපුත්ත හාමුදුරුවනේ පැහැදිලි කරන්නේ. දැන් සාරිපුත්ත හාමුදුරුව මතක් කරනවා කතමෝ චාවුසෝ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මොකක්ද ප්‍රිය ආයුෂ්මතුනි? එතනින් නතර කරපු තැනින් අපි මේ කියන්නේ මොකක්ද ප්‍රිය ආයුෂ්මතුනි? මේ සංක්ෂේපයෙන් ගත්තම පංච උපාදානස්කන්ධ දුක කියන්නේ මොකක්ද? සෙය්‍යති ඉදං මොනවද පංච උපාදානස්කන්ධය? එතකොට දැන් ඔබ දන්නවා දැන් මේ දේශනාවෙම තියෙනවා රූප උපාදානස්කන්ධෝ, වේදන උපාදානස්කන්ධෝ, සංඤ්ඤූපාදානස්කන්ධෝ, සංකාර උපාදානස්කන්ධෝ, විඥාන උපාදානස්කන්ධෝ ඉමේ ඊට පස්සේ භාග්‍යතුන් සාරිපුත්තයන් වහන්සේ මතක් කරනවා ඉමං උච්චතාවුසෝ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේක තමයි ප්‍රිය ආයුෂ්මතුනි සංක්ෂේපයෙන් ගත්තාම පංච උපාදානස්කන්ධ දුක කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ටික ඔක්කොම සංක්ෂේපයෙන් ගත්තාම ඒකට කියනවා මොකද්ද? ඒකට කියනවා පංච උපාදානස්කන්ධ දුක කියලා. දැන් ඔබට මතක ඇති ජරාව ගත්තත්, ව්‍යාධිය ගත්තත්, ශෝකය ගත්තත්, පරිදේවය ගත්තත්,
දුක ගත්තත්, දෝමනස්සේ ගත්තත් මේ හැම එකක් ඇතුළේම පංච උපාදානස්කන්ධයක් තමයි අත්දකින්නේ කියන එක පැහැදිලිනේ. දැන් අපි හිතමු මේ විදියට දැන් කතමංචාවුසෝ උපායාසෝ කියලා අපි මීට කලින් කතා කළා. මේ දුක තෝරද්දි දුකේ එක ප්‍රභේදයක් තමයි උපායාසය. මොකක්ද උපායාසය කියලා කියන්නේ? සුසුම් හෙලීම් තියෙනවා. සෝ සුසුම් හෙලීම් ජීවිතේ තියෙනවා. එතකොට සෝ සුසුම් හෙලීම් සහිතව තමයි මේ ජීවිතේ ඉස්සරහට ගලාගෙන යන්නේ. එතකොට සෝසුසුම් හෙලීම් කියලා කියන්නේ මොකද්ද? පින්වත්නි, සෝසුසුම් හෙලීම් තෝරද්දී අපි පැහැදිලි කළේ කොහොමද? අඤ්‍යතරඤ්‍යතරේන ව්‍යාසනේන සමන්නාගතෝ අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආයාසෝ උපායාසෝ මේ විදියට කියාගෙන ගිහින් අපි ඒක තේරුවේ කොහොමද? ප්‍රියායුෂ්මතුනි, විවිධාකාර විපත්වලදී ඕනෑම විපතකදී පීඩා විඳින කෙනෙක් තුල ඒ විපත නිසා ඉවසා ගන්න බැරි වේදනාවක් විඳින කෙනෙක් තුල ඇතිවෙන සෝසුසුම් හෙලීම් තියෙනවා. සෝසුසුම් හෙලීම් තියෙනවා. එතකොට ඒ සෝසුසුම් හෙලීම් මත සෝසුසුම් හෙලීම් වලට හේතුව මොකක්ද? ඉවසා ගන්නට බැරි වෙච්ච මා දුක් වේදනාවක්. දුක් වේදනාවක් නිසායි ඒ తත්වය ඇති වෙලා තියෙන්නේ. ඒ තුල මහා විඩාවක් මනස තුල ඇති වෙලා ඒ විඩාව සංසිඳ වීම පිණිස තමයි සෝසුසුම හෙලෙන්නේ. ඒ සුසුම් හෙලන ස්වභාවය තුල දුක් පීඩාව තමයි එතනින් පිට වෙන්නේ. ඒතකොට සෝසුසුම් හෙලීම කියන එකත් පංච උපාදානස්කන්ධ දුකේම අත්දැකීමක්. හේතුව දැන් හිත තුළ ඇතිවෙන දුක් වේදනාවක් තමයි මේකට හේතුව. ඒතකොට දුක් වේදනාව අත්දකින්නේ කොහෙන්ද? ඇස කන නාසය දිවකය මනස හරහා. එතකොට ඇසේ ස්පර්ශයෙන් තමයි ඇස නිසා යම් දුකක් ඇති වෙලා ඒ දුක නිසා සෝසුසුම් හෙලීමක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ. ඒ කියන්නේ උපායාසය ඇති වෙනවා නම් උපායාසය ඇති වෙන්නේ සම්පූර්ණයෙන්ම Taman අත්දකින අත්දැකීම් පරාසය තුලයි. එතකොට මෙතන පින්වත්නි අහන හරි දකින හරි දැනෙන හරි හිතෙන හරි දෙයක් නිසා සෝසුසුම් හෙලීමක් Tamanට ඇති වෙනවා නම් ඒ සෝසුසුම් හෙලීම කියලා කියන්නේ නාම ධර්මයන් ඇසුරෙන් ඇති වෙච්ච රූපේ යම් වෙනස්කමක්. එහෙනම් නාම රූප ධර්ම ටිකක් නේ පහළ වෙලා තියෙන්නේ. එතකොට නාම රූප ධර්ම ටිකක් පහළ වෙනවා කියන එක ASCII අපට පැහැදිලි. එතන පංචස්කන්ධයක් තමයි ක්‍රියා. රූපය කියන්නේ රූපස්කන්ධය, නාමය කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. මේ නාම රූප ධර්මයන් ටිකක් තමයි සෝසුසුම් හෙලීම ඔස්සේ ඇති වෙලා තියෙන්නේ. සෝසුසුම් හෙලීම කියන ක්‍රියාකාරීත්වය රූපය මත ඇති වෙන තත්ත්වයක්. රූපේ සිද්ධ වෙන යම් විපර්යාසයක්නේ, සංසිද්ධියක්නේ. ඒතකොට ඒ රූපය තුල ඒ සංසිද්ධිය ඇති වුණේ හිත තුල ඇතිවෙච්ච නාම ධර්ම නිසා. ඇයි? හිත තුල දුක් වේදනාවක් ඇතිවෙච්ච නිසා. ඒතකොට දුක් වේදනාව ඇතිවීමේ ක්‍රියාවලිය තුල පින්වත්නි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම ටිකක් ඇස හරහා හරි කන හරහා හරි නාසය හරහා හරි දිව හරහා හරි කය හරහා හරි මනස හරහා හරි ඇතිවීමක් නිසා තමයි ඒ පුද්ගලයා තුල චිත්තජ රූප හැටියට ඒ සිතේ ඇතිවෙච්ච නාම ධර්ම ඇසුරෙන් රූපය තුල යම් කම්පනයක් ප්‍රකම්පනයක් චලනයක් සෙලවීමක් ඇති වෙලා තියෙන්නේ. එහෙමයි ඇති වෙලා තියෙන්නේ. එතකොට අපිට ඊටාම පැහැදිලි වන දෙයක්, පැහැදිලි වන තත්වයක් තමයි මේ හැම අත්දැකීමක් තුළම පංච උපාදානස්කන්ධයක් නේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් ගියවර දේශනාවේ අපි කතා කළා දුක්ඛ කියන ස්වභාවය. අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. එතන දුක්ඛ කියලා කියන්නේ එතන දුක්ඛ කිව්වේ මොකද්ද? කායික දුක්. එතන පැහැදිලිව සත්‍ය විභංග සූත්‍රයේම තියෙනවා කායික දුක ඇති වෙන්නේ කාය සම්පස්සය පදනම් කරගෙන කියලා. ඒ කියන්නේ ඒ සත්‍ය විභංග සූත්‍රයේම තියෙනවා. ඒතර කාය සම්පස්සය කියන එක කාය සම්පස්ස වීම ASCII තියෙන්නේ පංච උපාදානස්කන්ධේ පහළ වීම. කාය සම්පස්සේ තියෙනවා විඥානය. එහෙනම් විඥානස්කන්ධයක් පහළ වෙලා තියෙනවා. මේක ටිකක් තේරුම් අපේ දේශනා දිගින් දිගට අහපු කෙනෙකුට නම් ඉතාම ඉක්මනින් තේරෙනවා. ඒතකොට කාය සම්පස්සේ තුල විඥානස්කන්ධයක් පහළ වෙනවා. ඊට පස්සේ කාය සම්පස්සේ නිසා අඳුන ගැනීමක් තියෙනවා වේදනාව.
එතකොට සංඥා ස්කන්ධයක් පහළ වෙනවා. ඊට අනුව දුක පහළ වෙනවා. කය පදනම් කරන දුක්ඛ ස්කන්ධයක් පහළ වෙනවා. ඊට අනුව සිතුවිලිත් ගන්නවා. සංකාර ස්කන්ධයක් පහළ වෙනවා. ඊට අනුව පින්වත්නි නාම ධර්ම ඇසුරින් රූපේත් වෙනස්කමක් ඇති වෙනවා. එතකොට දුක කියන ස්වභාවය මම මේ මොහොතේ අත්දකිනවා නම් ඒ දුකට හේතුව මොකද්ද? කාය සම්පස්සය. කාය සම්පස්සයේ නිරුද්ධ වෙනකොට දුක එතනම පින්වත්නි නිරුද්ධ වෙලා යන ස්වභාවයටයි ආйти. ඒ කියන්නේ එතනම නිරුද්ධ වෙලා යනවා. එතකොට නිරුද්ධ වී යන ස්වභාවයට තමයි මේ ක්‍රියාවලිය අයිති වෙන්නේ. එතකොට මේ යථාර්ථය අපි ඊටාම මනවින්, ඊටාම පැහැදිලිව, ඊටාම හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඊටාම හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. එතකොට මේ තේරුම් ගැනීම තුළ අපට සැලසෙන යහපත අභිවෘද්ධිය ස්වල්ප එකක් නෙමෙයි. එතකොට මේ අත්දැකීම තුළ කියන්නේ මේ කය තුළ ඇති වෙන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස හැම එකක්ම තුළ නාම රූප ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් විතරයි තියෙන්නේ. දැන් දෝමනස්සේ කියලා කියන්නේ හිත තුළ ඇති වෙන දුක, හිතෙන් විඳින දුක දෝමනස්සේ කියලා කියන්නේ. එතකොට හිතින් දෝමනස්සයක් ඇති වෙන්නේ මනෝ සම්පස්සේ නිසා. එහෙනම් ඒක හේතුන් නිසා හටගත්ත දෙයක්. නාම රූප ධර්මයන්ගේ එකතු වීම නිසා ඇතිවෙච්ච දෙයක්. නාම රූප ධර්මී කියන්නේ ඉතින් පංචස්කන්ධේම තමයි. නාමය කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලානේ. ඒකේ තියෙන්නේ පංචස්කන්ධයේ තියෙන වේදනා සංඥා සංකාර විඥාන කියන ටිකනේ. ඒතර රූපේ කියන්නේ රූපස්කන්ධය. දැන් අපි කතා කරන දැන් ධර්මයේ තියෙනවනේ දුක තෝරද්දී අපි කියනවනේ දුක්ඛ කියලා ස්වභාවයක් කරන මුලින්ම අපි දැන් කිව්වේ දුක කියන එක. ඒතකොට සමස්ත දුක ගැන නෙමෙයි කියන්නේ. මෙතන කියන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ කියලා එතන කියන්නේ. අන්නේ දුක කියලා කියන්නේ කායික දුකනේ. ඒතකොට කායික දුක කියලා කියන එක දැන් මේ දේශනාවෙම සත්‍ය විභංග සූත්‍රය හොඳට බලන්න. එතන තියෙනවා ස්පර්ශයේ නිසායි මේ දුක හටගන්නේ කියලා. කාය සම්පස්සේ නිසා කියලාත් කියනවා. ඒ කියන්නේ කායික දුක හටගන්නේ කාය සම්පස්සේ නිසා. කාය සම්පස්සේ නිසා දුක හට ගන්නවා. කාය සම්පස්සේ නිරුද්ධ වෙනකොට දුක නිරුද්ධ වෙලා යනවා. දැන් කාය සම්පස්සේ කියන එක ASCII තියෙන්නේ නාම රූප ධර්ම ටිකක් පහළ වීමක් නෙමෙයිද? නාම රූප ධර්ම ටිකක් පහළ වීම. කය ආйти රූපේට. කයෙන් විඳින පහස ආйти රූපේට. ඒක දැනගත් ඒ සම්පස්සේ නිසා ඇතිවෙච්ච හැඟීමයිති නාම ධර්මයට. එතකොට නාම රූප ධර්ම ටිකක් තමයි දුක කියන ස්වභාවය තුලත් ජනිත වෙලා තියෙන්නේ. එතකොට නාම රූප ධර්ම කියලා කියන්නේ එක්තරා විදියක පංචස්කන්ධය පිළිබඳවම මතු කරපු වෙනත් පර්යායක්, වෙනත් අර්ථ දැක්වීමක්. එහෙමනම් මේ ඒකයි මෙතන මේ දුක තෝරලා අන්තිමටම ඔය ධර්මයේ ගොඩාක් තැන්වල තියෙන්නේ මහණෙනි පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේකයි දුක කියලා කිව්වේ අන්නේ ඒකයි. එතකොට මෙන්න මේ ගොඩාක් දෙනෙකුට තේරුන්නේ නැති තැනක් තමයි මොකක්ද මේ පංච උපාදානස්කන්ධ දුක? කොහොමද මේ සංක්ෂිප්තවයි භාගතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධ දුක කියලා කිව්වේ? ඔය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස හැම එකකම තියෙන පංච උපාදානස්කන්ධයක පහළ වීම. ඒ පංච උපාදානස්කන්ධේ පහළ වීමම තමයි පින්වත්නි මෙතන අපි දුක කියලා කතා කරන්නේ. එතකොට ඔන්න දැන් දුක තෝරලා ඉවරයි. දැන් දුක අපි මීට කලින් දේශනා දෙකක් කළා. ඒ දෙකේම අපි දුක පිළිබඳව යම් අදහසක් කළා. මොකද මේක ගැන අවබෝධයකින් තොරව කවදාවත් නිවන් දකින්න බෑ පින්වත්නි. අවබෝධයේ කරා යන කෙනෙක් මේ පිළිබඳ ඊටාම පළල් අවබෝධයක් තියෙන්න ඕන. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව විමුක්තිය ගැන අදහසක් ගන්න බෑ. බුදු කෙනෙක් මතු කරන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය. මේකත් පිළිබඳ ඔබ තුල ඇතිවෙන ඥානයේ පරිමාවට අනුව තමයි නිවීමේ පරිමාව තීරණය වෙන්නේ. අවබෝධයේ පරිමාව තීරණය වෙන්නේ. දැන් ඊළඟට බලන්න භාගතුන් වහන්සේ වදාරනවා කතමංචාවුසෝ සාරිපුත්තයන් වහන්සේ මතක් කරනවා කතමංචාවුසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මොකක්ද ප්‍රිය ආයුෂ්මතුනි දුකේ හට ගැනීම දුක්ඛ සමුදය කියලා කියන්නේ? මොකද්ද දුකේ හට ගැනීම? දුකේ හට ගැනීම පින්වත්නි සම්පූර්ණයෙන්ම අපි දන්නම ප්‍රකටම වාක්‍ය මෙතන මතුවෙන්නේ යායන් තණ්හා පෝනෝ භාවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනී සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං උච්චතාවුසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං.
පින්වත් මහණෙනි මේ දුක නොඒක ආකාරයෙන් අපි මුලින් පැහැදිලි කරපු ජාති දුකද, ජරා දුකද, ව්‍යාධි දුකද, මරණ දුකද, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියලුම දුක් ඇතිවෙන්නේ කුමක් නිසාද? තණ්හාව නිසා. තණ්හාව නිසා මේ දුක නැවත නැවත ඉපදෙන්න මේ දුකම සමුදේ වෙනවා. යායන් තණ්හා. ඒක නැවත උපතක් කරා රැගෙන යන්නේ මොකක්ද? තණ්හාව. යායන් තණ්හා පෝනෝ භාවිකා. පෝනෝ භාවිකා කියලා නැවත නැවත පුනර්භවයේ හදන. පෝනෝ භාවිකා. නන්දි රාග සහගතා. ගිය තැන සතුටින් පිළිගන්න. නන්දි රාග සහගතා. తත්‍ර తත්‍රාබි නන්දිනී. යම් තණ්හාවක් ඇද්ද? මොකක්ද? කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. මේක තමයි දුකේ හට ගැනීම. දුකේ හට ගැනීම කියන්නේ ඔන්න ඕකටයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඔක තමයි දුකේ හට ගැනීම. වෙන එකක් නෙමෙයි. දුක හට ගන්නවා කියන්නේ ඔන්න ඔය විදිහට. මොකද තණ්හාව තියෙන තාක්කල් නැවත නැවත උපතක් කරා යනවනේ. උපතක් කරා යන තාක්කල් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඇති වෙන. ඔන්න ඔය විදිහට තේරුම් ගන්න ඕන. ඔය විදිහට තේරුම් ගත්තට දැන් නිවන් දකින්නේ නැහැ. ඇයි මම කියවනේ මේක හැම වෙලාවකම දෙපැත්තකින්ම අපි දකින්න උත්සාහ කරන්න ඕන කියලා. තණ්හාව ඇති වුණාම තණ්හාවේ තෙතමනය සහිතව විඥානීය විසින් ඊටාම ලස්සනට වැඩෙනවා. ඒක හරි. ප්‍රතිසන්දි වශයෙන් මේ ක්‍රියාවලියට තණ්හාවේ ඊටාම ඍජු දායකත්වයක් තියෙනවා. නමුත් මේ නුවණ, මේ දැනුම අපට ප්‍රමාණවත් වෙන්නේ නැහැ අවබෝධය කරා යන්න. මේක අවශ්‍යයි. මේක ඊටාම හොඳින් අපි දැනගන්න ඕන තමයි. නමුත් පින්වත්නි මෙතන අවබෝධය කරා යනවා නම් ඒ අවබෝධය යන කරා යන සත්‍යයා විසින්, පුද්ගලයා විසින් ඒ තැන මේ මොහොතේම අත්දකින්න ලෝකයේ තුල තණ්හාව ගොඩ නැගෙන විදිය දැනගන්න ඕන. කොහොමද තණ්හාව ගොඩ නැගින්නේ? පින්වත්නි වේදනාව පදනම් කරගෙන මේ මොහොතේ තණ්හාව උපදිනවා. ඒතර වේදනාවෙන් අපි නිදහස් නෑනේ පින්වත්නි. හැම වෙලාවකම වේදනාව තුලයි අපි අවහසය කරන්නේ. වේදනාව මත පිහිටලයි අපි ඉන්නේ. ඒතර කොහොමද අපි වේදනාව මත පිහිටලා ඉන්නේ? අපි වේදනාව මත පිහිටා වේදනාව තුලයි අපි වාසය කරන්නේ. ඒතර වේදනාව තුල වාසය කරනවා කියන්නේ වේදනාව තුල වාසය කරනවා කියලා අපි කියන්නේ පින්වත්නි අපේ ජීවිතය තුල ඇස හරහා වේදනා හට ගන්නවා. චක්කු සම්පස්සජා වේදනා. කන හරහා වේදනා හට ගන්නවා. සෝත සම්පස්සජා වේදනා. දිව හරහා වේදනා හට ගන්නවා. જીවහා සම්පස්සජා වේදනා. මේ විදිහට ආයතන හයෙන්ම මේ මොහොත තුල වේදනා හට ගන්නවද නැද්ද? බොහෝම ප්‍රකට ඕලාරික වේදනා නැතත් පින්වත්නි අපි වේදනාව විඳිමින් තමයි මේ මොහොතේ තින්නේ. ඇස හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා, මනස හරහා වේදනා හට ගන්නවා. සලආයතන වල ස්පර්ශය නිසා ස්පර්ශේ පදනම් කරගෙන පස්සපච්චය වේදනාව ඇති වෙනවා. මොකද අපි ස්පර්ශයෙන් නිදහස් නැති නිසා වේදනාවෙන් නිදහසුත් නැහැ. වේදනාවෙන් නිදහස් නැති නිසා වේදනාව නිසා හටගන්න ඵල ධර්මයක් තමයි වේදනාපච්චය තණ්හා. ඒ නිසා අපි තණ්හාවෙනුත් නිදහස් නැහැ. විඳිනකොට විඳීම මතම මුසපත් වෙච්ච අපි විඳින දේවල් වලට විඳිනේ ගෙනත් දෙන තැන් වලට ගෙනත් දෙන දෙයට අපි තුල යම් තණ්හාවක් හිත තුල බන්ධනයක් පවත්වනවා. අපේ හිතේ විශේෂ බැඳීමක් තියෙනවා. ඉතින් මේ තණ්හාව මේ මොහොත තුල ක්ෂණයක් ගානේ අපි තණ්හාව වඩමින්ද ඉන්නේ නැද්ද? ක්ෂණයක් ගානෙම අපි තණ්හාව වඩමිනුයි මේ ලෝකේ පරිහරණය කරන්නේ. ඒ කියන්නේ ක්ෂණයක් ගානෙම අපි තුල තණ්හාව වැඩෙනවා. එහෙමනම් අපි තණ්හාවෙන් නිදහස් වුණු පිරිසක් නෙමෙයි. අපි තණ්හාව තුල ඉන්න පිරිසක්. තණ්හාව තුල ඉන්න පිරිසක්. ඒ නිසා තණ්හාවෙන් නිදහස් වීමේ පරයය භාග්‍යවතුන් වහන්සේ බොහොම ලස්සනට අපිට පැහැදිලි කරනවා. දැන් තණ්හාව කියන එක දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ළඟට ඇවිල්ලා අහනවා බොහොම ලස්සන කාරණයක්. බුදුරජාණන් වහන්සේගෙන් මේ දේවතාවා විමසන කාරණේ ඊටාම වැදගත් කාරණයක්. ඒ තමයි පින්වත්නි කේනස්සු නීයති ලෝකෝ කේනස්සු පරිකස්සති කිස්සස්සු ඒක ධම්මස්ස සබ්බේව වාසවන්ව ගූති. ඒ කියන්නේ
මේ එක දෙවි කෙනෙක් මධ්‍යම රාත්‍රියේ බබළුවාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විමසනවා මේ ලෝකවැසියන්ගේ මේ උපන් සත්‍යයාගේ අරමුණු කොහොමද මේ අත යවන්නේ? මොන පැත්තටද ලෝක සත්‍යය ඇදින්නේ? මොන ලෝක සත්‍යය විසින් මේ එකම දෙයක වසඟයට යනවා නම් කොහොමද වසඟයට යන්නේ? දැන් මෙන්න මේ වගේ එකක් අපෙන් ඇහුවොත් අපිට උඩු යටි කුරු වෙලා යනවනේ. නමුත් බුදුරජාණන් වහන්සේ මතක් කරන භාග්‍යවතුන් වහන්සේ තණ්හාය නියති ලෝකෝ. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ලෝක සත්‍යය තණ්හාවේ අරමුණු අතට තමයි යන්නේ. තණ්හාවේ අරමුණු තියෙන පැත්තට තමයි ඇදෙන එක මේ සත්‍යයේ ස්වභාවයක්. මේ සත්ව භාවයේ පවතින පුද්ගල භාවයේ පවතින එකේ ස්වභාවයක් ඒක. ඒක ආවේනික තත්ත්වයක්. තණ්හාය නියති ලෝකෝ තණ්හාය පරිකස්සති. තණ්හාය පරිකස්සති. තණ්හාවෙන්ම මේ අතට ඇදෙනවා. ඒ කියන්නේ අපි පරිහරණය කරන හැම ක්‍රියාවක් තුළම තණ්හාවේ මිශ්‍රිතයිද අමිශ්‍රිතයිද? මිශ්‍රිතයි. ඒ සත්ව පුද්ගල භාවයේ පවතින තාක්කල් අපිට තණ්හාවේ මිශ්‍රණයෙන් අහිං වෙන්න බෑ. අපි හැඟීම් දැනීම් මාත්‍රයක්ම තණ්හාවත් එක්ක මිශ්‍ර වෙලයි තියෙන්නේ. ඒක නිවන් දකින්න තාක්කල් තියෙනවා. ඒක තමයි අපි තුල පවතින බරපතල අවදානම. තණ්හාය ඒක ධම්මස්ස. ලෝකේ එකම ධර්මයක් තියෙනවා නම් සබ්බේව වසමන්ව ගූති. ඒ කියන්නේ ලෝකේ මේ අතට අරන් යන ලෝකේ එකම ධර්මයක් තියෙනවා නම් වසඟයට ගන්න මහණෙනි තණ්හාවයි. තණ්හාවයි. මේක තමයි ලෝකයේ අවුල. තණ්හාව. ඒතකොට මේක දෙපැත්තකින් අපි තේරුම් ගන්න ඕන. ඒතකොට දෙපැත්තකින් තේරුම් ගැනීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ඉතාම අවශ්‍ය දෙයක්. ලෝකේ වසඟයට ගත්තා නම් ඒ වසඟයට ගත්තේ තණ්හාව නිසා. අපි හැම වෙලාවකම තණ්හාව වඩවන ආකාරයට තමයි ලෝකයේ ගනුදෙනු හදාගෙන තියෙන්නේ. ලෝකේ සියල්ල තුල අපේ පරිහරණයේ තියෙන්නේ තණ්හාව වඩවන ආකාරයටයි. එතකොට අපේ පරිහරණීය ක්‍රියාකාරකම් තුල පින්වත්නි හැම වෙලාවකම තණ්හාව මිශ්‍රිතයි. තණ්හාවේ මිශ්‍ර වෙච්ච ගතියක්, තණ්හාව සමග සුසංයෝග වෙච්ච ගතියක් අපේ සෑම ප්‍රායෝගික ක්‍රියාකාරකමක් තුළම පවතිනවා. එතකොට ඒ නිසා අපි හැම වෙලාවකම තණ්හාව වැඩෙන ආකාරයටයි අපේ කටයුතු කරන්නේ. එතකොට අපි දැනගන්න ඕන අපි තුල පවතින්නේ අත්දකින්න ලෝකය කෙරෙහි තණ්හාවක්. එතකොට අත්දකින්න ලෝකය කෙරෙහි තණ්හාව ඇති වුණාට පස්සේ ඒ තණ්හාව පදනම් කරගෙන ඒ මොහොතේම අපිට ඒ තණ්හාව ඇති කරලා දුන්න දේවල් අපිට උපාදානීය වෙනවා. ඒ උපාදානය ඇස්සේ Tamanගේ හිතම Tamanගේ හිතට උපාදානීය වෙනවා කියලා දැන් ඔබ දන්නවනේ ඒක. දැන් රූප තණ්හා, ශබ්ද තණ්හා කියලා කිව්වට ඒ තණ්හාව ඇති කරලා දුන්නා Tamanගේ සුඛාස්වාදයටනේ අපි තණ්හා කරන්නේ. ඒක අපි දේශනාවල කියලා තියෙනවනේ. Tamanගේ හිතේ සුඛාස්වාදයක් ගෙනත් දෙනවා නම් යම් රූපයක් දිහා බලනකොට ඒ රූපයටනේ අපි තණ්හා කරන්නේ පින්වත්නි. එතකොට ඒ රූපයට තණ්හා කරනවා කියලා හිතාගත්තට Tamanගේ සුඛාස්වාදයේ පවත්වන්නනේ රූප නඩත්තු කරමින් රූප තණ්හාව හදාගෙන තියෙන්නේ. එහෙමනම් දැන් Tamanගේ සුඛාස්වාදයේ තියෙන Tamanගේම හිතේ ඇතිවෙච්ච සුඛාස්වාදයේ නිසා තණ්හාව ඇති වෙනවා නම් දැන් බාහිර රූපේ නිසා Tamanට සුඛාස්වාදයක් ආවා නම් ඒ සුඛාස්වාදයේ එක දිගට පවත්වගෙන යන්න නම් මට උවමනාව තියෙන්නේ දැන් තණ්හාව තියෙන සුඛාස්වාදයටනේ එළියේ තියෙන රූප නඩත්තු කරන්නේ, ශබ්ද නඩත්තු කරන්නේ, ගන්ධ සුවඳ නඩත්තු කරන්නේ, රස නඩත්තු කරන්නේ, පහස නඩත්තු කරන ඔක්කොම නඩත්තු කරන්නේ මොකක් නිසාද? Tamanගේ තියෙන සුඛාස්වාදේ පවත්ව ගන්න නිසා සුඛාස්වාදයටයි ගැඹුරින් බැලුවම තණ්හා කරන්නේ. ඒක අපි නිතර කියපු කාරණයක්. නමුත් ඒ ලෝකේ වසඟයට ගත්තා නම් ඒ වසඟයට ගත්තේ තණ්හාවයි. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතනදී තාම මනමින් පැහැදිලි කරලා භාග්‍යවතුන් වහන්සේ වදාළම කාරණේ අපේ පින්වත් මේ සාරිපුත්තයන් වහන්සේ ඊටාම ලස්සනට පැහැදිලි කරන්නේ ඒකයි. මේ තණ්හාව ඒ තැන ඇලෙන ගිය තැන සතුටෙන් පිළිගන්න తත්‍ර తත්‍රාබි නන්දිනි. එතකොට නැවත නැවත උපතක් හදලා දෙන ආස්වාදයට ඇලෙන ගිය තැන සතුටෙන් පිළිගන්න යම් තණ්හාවක් ඇද්ද? මෙන්න මේ තණ්හාව තමයි දුකට හේතුව. යම් කෙනෙක් අඬනවා නම්, දුක් වෙනවා නම්, සෝසුසුම් හෙලනවා නම්, පරිදේවයක් හට ගන්නවා නම්, ජරාවටපත් වෙනවා නම්, ව්‍යාධියටපත් වෙනවා නම්, මරණයටපත් වෙනවා නම් මේ ඔක්කොම හේතුව තණ්හාව.
තණ්හාව නිසායි මිනිස්සු මැරෙන්නේ. ඒතර කෙනෙක් අහන්න පුළුවන් කොහොමද තණ්හාව නිසා මැරෙන්නේ කියලා. නෑනේ තණ්හාව ඇති නිසානේ උපදින්නේ. උපන්නාම මැරෙන්න වෙනවනේ. තණ්හාව තියෙන තාක්කල් උපදිනවනේ. උපන්නාම මැරෙන්නේ. තණ්හාව තියෙන තාක්කල් උපදිනවනේ. උපදින නිසා විඳවන්න වෙනවනේ. තණ්හාව තියෙන තාක්කල් උපදිනවනේ. උපදින නිසා කායික දුක්ද මානසික දුක්ද හැඬීම්ද සෝසුසුම් හෙලීම්ද ඔක්කොම ඇති වෙනවනේ. එතකොට මේක අපි තා හොඳින් තේරුම් ගත්තාම තේරෙනවා හැම වෙලාවකම තණ්හාවෙන් නිදහස් වීම තරම් ශාන්තියක් තණ්හාවෙන් අයින් වීම තරම් ප්‍රණීත අත්දැකීමක් ලෝකේ නෑ කියලා තේරෙනවා. ඔක තමයි දුකට හේතුව. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඇසුරෙන් සාරිපුත්තයන් වහන්සේ මතක් කරනවා හොඳයි. කතමංචාවුසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යම්. මොකද්ද ප්‍රිය ආයුෂ්මතුනි දුකේ නිරෝධය කියලා කියන්නේ? සච්චවිභංග සූත්‍රයේ තියෙනවා යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං උච්චතාවසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යම්. මොකක්ද දුකේ නිරෝධය කියලා කියන්නේ? යම් තණ්හාවක් ඇද්ද? මොනවද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා අපිට තියෙන්නේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා මේ මොහොතේම අපි තුල ගොඩ නැගෙන තණ්හාව තියෙන්නේ. එතකොට මෙන්න මේ තණ්හාව පින්වත්නි ඉතිරි නැතුව නොඇල්මින් නිරුද්ධ වෙලා යනවා නම් තණ්හාව නිරුද්ධ වෙලා යනවා නම් නිවිලා යනවා නම් අතහැරිලා යනවා නම් දුරු වෙලා යනවා නම් නිදහස් වෙනවා නම් තණ්හාවෙන් මුත්‍ති අනාලයෝ ඇල්ම දුරු වෙලා යනවා නම් ප්‍රියායුෂ්මතුනි මේ තමයි දුකේ නිරෝධය. මේකට කියන්නේ මොකද්ද? දුකේ නිරෝධය. එhmenan තණ්හාව දුරු වෙන විදියට අපිට ලෝකේ පරිහරණය කරන්න පුළුවන් නම් එතන දුකයි නිරුද්ධ වෙන්නේ. දුකයි නිරුද්ධ වෙන්නේ. එතකොට මෙතන බලපාන බන්ධනේ බැම්ම තමයි තණ්හාව කියලා කියන්නේ. ඔකට ලස්සන දේශනාවක් තියෙනවා එක තැනක මේ සංයුක්ත නිකායේ තියෙනවා බන්ධන සූත්‍රය කියලා එකක්. බන්ධන එක දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මේ බන්ධනේ ගැන අහනවා. කිංසු බන්ධනෝ ලෝකෝ කිංසු තස්ස විවාරණං කිස්සස්සු විප්පහානේන සබ්බං ජින්දති බන්ධනಂತಿ. ඔන්න යාගේ ප්‍රශ්නය. මොකක්ද ප්‍රශ්නය? ලෝකේ කුමන බන්ධනයක්ද කරලා තියෙන්නේ? මොකද්ද ලෝකේ තියෙන කරලා තියෙන බන්ධනය? කිංසු බන්ධනෝ ලෝකෝ කිංසු තස්ස විවාරණං. මොකක්ද ඒ බන්ධනයේ තියෙන පදනම? බන්ධනයේ තියෙන පදනම මොකද්ද? කිස්සස්සු විප්පහානේන සබ්බං ජින්දති බන්ධනಂತಿ. මොකද්ද බන්ධනේ කරලා තියෙන්නේ? මොකද්ද මේ බන්ධනේ පදනම? බැඳීම් සිඳිනවා බන්ධනෙන් අයින් වෙනවා කියන්නේ මොකද්ද කියලා එයා අහනවා. මේවා ඒ කාලේ තිබ්බ ප්‍රශ්න වෙන්න ඇති. ඒ කාලේ තිබ්බ. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා නන්දි සම්බන්ධනෝ ලෝකෝ විතක්කස්ස විවාරණං. මොකද්ද නන්දි සම්බන්ධනෝ ලෝකෝ? ලොව නන්දිය තමයි ප්‍රධාන බැම්ම. නන්දිය කියන්නේ රාගය. මෙතන නන්දිය කියලා අදහස් කරන්නේ මොකද්ද? රාගය. ලෝකේ ලොකුම බැම්ම තමයි රාගය. ලෝකේ ලොකුම බැම්ම තමයි රාගය. එතකොට ඒකේ පදනම මොකද්ද? පදනම කිංසු තස්ස විවාරණං. මොකක්ද ඒකේ පදනම? පදනම තමයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා විතක්කස්ස විවාරණං. පදනම තමයි කාමාදී විතර්ක. කාමාදී විතර්ක පවතින තාක්කල් මිනිස්සු ප්‍රපංචකරණයකට අහු වෙනවා. ප්‍රපංචකරණයකට අහු වෙච්ච ලෝකයේ තුල තමයි තණ්හාවද මානයද දිට්ඨියද ඇති වෙන්නේ. ඇයි? ධර්මයේ තියෙන්නේ
විතක්කේති තම් පපංචේති පපංචේති ප්‍රපංචකරණේ නිසා තණ්හාව සමුදේ වෙනවා කියලා. තණ්හා සමුදා චරಂತಿ කියලා අන්තිමටම ඉවර කරන්නේ. එතකොට අපිට තේරෙනවා මේ කාමාදී විතර්ක තමයි අපි තුල පහළ වෙන විතර්ක තියෙන කාමාදී. මේ කාමාදී විතර්කයේ තමයි පින්වත්නි රාගාදී බැම්මේ පදනම. තණ්හාය විප්පහානේන තණ්හාව හාත්පසින් දුරු කරලා නම් තණ්හාව හාත්පසින් දුරු කරලා නම් ඒ තණ්හාව හාත්පසින් දුරු කරපු තැන සබ්බං ජින්දති බන්ධනන්ති සියලුම බැඳීම් ඉවරයි. රාගයේද කාමාදී විතර්කයේද ඔක්කොම තියෙන තණ්හාව නිසා. එහෙනම් මතක තියාගන්න මේ ඔක්කොම එකට අල්ලලා එක ගැටයකින් ගහලා තියෙන තණ්හාවෙන්. මේ යථාර්ථය අපි ඊටාම හොඳින් තේරුම් ගන්න ඕනේ. එතකොට තණ්හාව ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් දැන් සාරිපුත්තයන් වහන්සේ මතක් කරනවා දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඔක්කොම වැඩ ටික නතර කරලා තණ්හාව නැති වෙන විදියට අපි පරිකල්පනය හදාගත්තොත්, තණ්හාව ඇති නොවන විදියට අපි කල්පනා කළොත්, තණ්හාව ඇති නොවන විදියට අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තොත්, අන්නේ ගනුදෙනුව තුල පින්වත්නි නැවත දුක හටගන්නේ නැති විදියටම අපිව නිවෙන්න පටන් ගන්නවා. ලෝකේ නන්දි රාගයත් කාමාදී විතර්කයත් ඔක්කොම එකිනෙකට සම්බන්ධයි තමයි. ලෝකයේ තියෙන බරපතල බැම්මක් තමයි නන්දි රාගය. ඒකේ පදනම තමයි කාමාදී විතර්ක. හරි කතාව. නමුත් පින්වත්නි තණ්හාය විප්පහානේන සබ්බං ජින්දති බන්ධනಂತಿ තණ්හාව සිඳලා දැම්මොත් එහෙම පින්වත්නි සියල්ලම සිඳලා දැම්ම වෙනවා. සියල්ලම සිඳලා දැම්ම වෙනවා. එතකොට ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතු කරනවා කතමංචාවසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාරිය සත්‍යං. මොකක්ද ප්‍රිය ආයුෂ්මතුනි දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය කියලා කියන්නේ. මොකක්ද මේ ආර්ය සත්‍ය කියලා කියන්නේ? ඊළඟට තෝරනවා. ඒ තමයි අය මේ වාරියෝ අට්ටංගිකෝ මග්ගෝ. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව. දැන් මෙතන විශේෂත්වය අර ධම්මචක්කපවත්තන සූත්‍රය තුල පැහැදිලි වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පර්යාය වෙන වෙනම විස්තර කරනවා. අය මේ වාරියෝ අට්ටංගිකෝ මග්ගෝ සේයති දන් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා මේ ටික කියලා භාගතුන් වහන්සේ දායේ එතනින් එහාට විස්තර කළේ නෑ. මොකද ඒ අයට ඒ ටික ප්‍රමාණවත් වෙන්න ඇති. නමුත් දැන් මේක සත්‍ය විභාග කරලා විස්තර කරලා බෙදා වෙන් කරලානේ දැන් මේ සත්‍ය විභංග සූත්‍රයේ පැහැදිලි. මෙන්න මෙතන ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන වෙනම සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මා වාචා කියන්නේ මේවා හොත්තට වෙනම විස්තර කරනවා. ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක තෝරනවා ඊට පස්සේ. කතමංචාවස දුක්ඛ නිරෝධගාමිනී අරිය සත්‍යං පටිපදාාරිය සත්‍යං අය මේ වාරියෝ අට්ටංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨිය ආදී අරිය අෂ්ටාංගික මාර්ගය ගැන කියනවා. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා කතමංචාවසෝ සම්මා දිට්ඨිය. ඔන්න වෙනම කරනවා. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? දැන් දුක තෝරලත් ඉවරයි. සමුදයත් තේරුවා, නිරෝධයත් තේරුවා. දැන් මේකට මොකක් හරි මේකෙන් නිදහස් වීම පිණිස පිළිවෙතක් තියෙන්න ඕනනේ. දැන් පිළිවෙතක් කිව්වේ නැත්තම් පිළිවෙතක් මතුුනේ නැත්තම් මේකේ ගැඹුරු අර්ථයට සාධාරණයක් වෙන්නේ නැහැ නේ. ඉතින් විකල්පයක් කියන්නේ නැතුව ප්‍රශ්නේ නම් අවසන්න්න පුළුවන් ඕන තරම්. ඊට පස්සේ ප්‍රශ්නය ගැන කියන්න පුළුවන්. මේක ප්‍රශ්නකාරී කියලා කියන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නෙට විසඳුම් ඉදිරිපත් කිරීමනේ වටින්නේ. මේක ලෝකේ බරපතල අරුබුදයනේ. මේක බරපතලම අවුල ලෝකේ තියෙන. ඉතින් ඊට පස්සේ ඔන්න බලන්න විකල්පය. ඊටාම ලස්සනට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඒකට අදාළ විකල්ප පටිපාටිය පැහැදිලි වෙනවා. කොහොමද? කතමංචාවසෝ සම්මා දිට්ඨිය. ආයුෂ්මතුනි මොකද්ද සම්මා දිට්ඨිය? යංකෝ ආවසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චතාවසෝ සම්මා දිට්ඨි. දැන් සත්‍ය විභංග සූත්‍රය අපි දැන් මේ තුන්වෙනි දේශනාවනේ. මේ දේශනා තුන අහපු ගමන් සම්මා දිට්ඨිකයි ඇත්තටම. ඇයි? එයාට දුක පිළිබඳ ඥානයක් එන්නේ නැද්ද? එනවා. සමුදය පිළිබඳ ඥානයක් එන්නේ නැද්ද? එනවා. නිරෝධය පිළිබඳ ඥානයක් එන්නේ නැද්ද? එනවා. මාර්ගය පිළිබඳ ඥානයක් එන්නේ නැද්ද? එනවා. ඒතර දැන් කෙනෙක් කියන්න පුළුවන් හරි.
ඔය දේශනා ටික ඇහුවම සම්මාදිට්ඨික වුණාම දැන් අපි හරිද? නෑ. එතනින් එහාට ඉදිරියට යන්න ඒ පදනම උදව්වක්. මේ දුක පිළිබඳ ඥානියම තවදුරටත් පුළුල් කරගන්නයි තියෙන්නේ. එතකොට සම්මාදිට්ඨිය ඇති කරගෙන විපස්සනා සම්මාදිට්ඨියට හරව ගන්නකොට දුක්ඛේ ඥානය කියලා වෙන එකක් එතනට එන්නේ නෑ. ඒ දුක්ඛේ ඥානීය පිළිබඳවම තවදුරටත් පළල් චින්තනයක් ඇති වෙන්නේ. සමුදය ඥානීය පිළිබඳවම පළල් චින්තනයක් ඇති වෙන්නේ. නිරෝධය ඥානීය පිළිබඳවම පළල් චින්තනයක්. මාර්ගය පිළිබඳ පළල් චින්තනයක් ඇති වෙන්නේ. එතකොට මේ පළල් චින්තන, ඒ කියන්නේ මේ අපේ දුක්ඛේ ඥානෙ හරිම සීමා සහිතයිනේ. බුදු කෙනෙක්ගේ ඥානෙ සීමාවක් නැහෙනේ. එතකොට අපි හදාගත්ත ඊටාම පටු සීමා සහිත ඥානයක් දැන් අපිට තියෙනවා. ඒ ඥානියම තමයි සම්මාදිට්ඨිය. එතකොට සම්මාදිට්ඨිය අවදි කීපයක් තියෙනවා. එතකොට අපි මේ සම්මාදිට්ඨිය දියුණු කරගන්න ඕන ප්‍රත්‍යවේක්ෂණ සම්මාදිට්ඨිය දක්වාම. කියන්නේ තමන් ලැබපු ආධ්‍යාත්මික ඵලය නැවත විමර්ශනය කරලා බලන්න පුළුවන් විදියට තමන් තුළ ස්ථාවර භාවයක් ගොඩනගා ගැනීම දක්වාම අපිට ඉස්සරහට දියුණු කරගෙන යන්න තියෙන්නේ සම්මාදිට්ඨියමයි. ඒතර සම්මාදිට්ඨිය කියලා කියන්නේ සත්‍ය විභංග සූත්‍රයට අනුව කොහොමද? කතමංචාවුසෝ සම්මාදිට්ඨි යංකෝ ආවුසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චතාවුසෝ සම්මාදිට්ඨි. එකම තමයි ප්‍රිය ආයුෂ්මතුනි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ එහෙමනම් දැන් මේ කාරණා ටික දැන ගැනීම තුළම යම්කිසි සම්මාදිට්ඨියක් තුළ වාසය කරනවා. යම්කිසි ආකාරයක සම්මාදිට්ඨියකට ඒ ශ්‍රාවකයා පැමිණෙනවා. එතකොට යම්කිසි ආකාරයක සම්මාදිට්ඨියකට පැමිණුණාට පස්සේ පින්වත්නි මේ දැන් මේ අවබෝධයම ඔන්න තිවුර කරගන්නයි තියෙන්නේ. දැන් ස්ථාවර නැති වෙන්න පුළුවන්. නමුත් මේ පිළිබඳව යම් දුක කියන්නේ මෙයයි, දුක ඇති වෙන්නේ මේ විදියටයි, තණ්හාව නිරුද්ධ වෙනකොට දුක නිරුද්ධ වෙනවා කියලා මේ පටිච්ච සමුප්පන්න න්‍යායත් පදනම්ව මේක නිරුද්ධ කරන්න ප්‍රතිපදාවක් තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මෙන්න මේක පිළිබඳ යම් නුවණක් සහිතව ඔන්න ශ්‍රාවකයා සම්මාදිට්ඨියටපත් වෙනවා. සම්මාදිට්ඨිය කියන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳවම නුවණ. එතකොට මේ පිළිබඳව සම්පූර්ණයෙන්ම නුවණ ඇති වෙනකොට, ඒ කියන්නේ නැවත උපතක් කරා නොයන මට්ටමටම මේ පිළිබඳව, ඒ කියන්නේ තව දුරටත් තණ්හාමාන දිට්ඨිය ඇති නොවන විදිහටම මේ ලෝකයේ තුල මේ චතුරාර්ය සත්‍ය අත්දැක්කට පස්සේ එතන අරහත්වය කියන தত্ত্বයයි මතුවෙන්නේ. එහෙනම් අරහත්වය කියන්නේ සම්මා දිට්ඨියේ උච්චතම අවධිය. එහෙම නැතු මේ අරහත්වය කියලා කියන්නේ වෙන එකක් නෙමෙයි. සම්මා දිට්ඨියේම තියෙන ඊතා ඉහළම අවධිය තමයි අරහත්වය කියලා කියන්නේ. එතකොට අරහත්වයේ පිණිස වීරිය ගන්න ශ්‍රාවකෙක් සම්මාදිට්ඨිය හදා ගන්න ඕන. දැන් බලන්න එතනින් පස්සේ උන්වහන්සේ මතක් කරනවා සාරිපුත්තයන් වහන්සේ කතමංචාවසෝ සම්මා සංකප්පෝ. එතකොට දැන් මේක සම්පූර්ණයෙන්ම පිළිවෙත් පුරන ප්‍රායෝගික භාවිතයක්ද නැද්ද? භාවිතයක්. මේක කටපාඩම් කරගෙන ඉන්න ඕන එකක්ද නැද්ද? කටපාඩම් කරගන්නත් ඕන. නමුත් කටපාඩම් කරගෙන මේක මේ මතක තියාගෙන ඉන්න එකක් නෙමෙයි මේක. මතක තියාගෙන හිටියට වැඩන්නේ. මේක ඒ තැන තමා විසින් ගොඩනගාගත යුතු ආකල්පමය වශයෙන්ුත් ප්‍රායෝගික චින්තනමය වශයෙන්ුත් ප්‍රායෝගික වශයෙන්ුත් කරන්න ඕන වැඩපිළිවෙලක් මේක. ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේක අපි ක්‍රමානුකූලව අපි තුල පුහුණු කරගන්න ඕන ආධ්‍යාත්මික ප්‍රවේශයක් තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට මෙතනදී මතු කරලා පෙන්වන්නේ. කතමංචාවසෝ සම්මා සංකප්පෝ. සාරිපුත්තයන් වහන්සේ මතක් කරනවා ප්‍රිය ආයුෂ්මතුනි මොකද්ද සම්මා සංකල්පය කියලා කියන්නේ. නික්කම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ, අයං උච්චතාවසෝ සම්මා සංකප්පෝ. මේවා ඉතින් දන්න ඒවා. නමුත් දැන් මේ සත්‍ය විභංග සූත්‍රයේ තියෙනවා මෙන්න දැන් මේ විදියට තෝරලා නැහෙනි. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තෝරද්දි දැන් ඒ කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ කියලා කිව්වට මේවා වෙන වෙනම තෝරලා නැහැ. එතකොට නික්කම්ම සංකල්ප. දැන් නික්කම්ම සංකල්ප කාමයන්ගෙන් වෙන්වෙච්ච සංකල්ප නිකම්ම උපදීද? නිකම්ම උපදින්නේ නැහැ. එතකොට කාමයන්ගෙන් වෙන්වීමේ සංකල්පය ඇති කරගන්න නම් නික්කම්මයේ තුල පිහිටන්න නම් නික්කම්මං චිත්තං පක්ඛන්දති න පසීදති න සම්තිට්ඨති න විමුක්ඛති. එතකොට නික්කම්මයේ තුල හිත පිහිටනකොට නික්කම්මයේ මත පිහිටීම පිණිසත් චිත්තං පක්ඛන්දති පසීදති පැහැදීම පිණිසත් සම්තිට්ඨති පිහිටා සිටීම පිණිසත් විමුක්ඛති. කාමයන්ගෙන් මිදීම පිණිසත් මේ නිකම්ම මොකක්වත් කරාට හරියන්නේ නැහැ. ඒ කියන්නේ නිකම් සංකල්පනා උපදව ගන්න ඕන. නිකම්ම සංකල්පනා උපදව ගන්න නම්
එයා තුළ වැඩිමක් තියෙන්න ඕන අසුභය වැනි කර්මස්ථාන. එහෙනම් මේ සංකල්පනා උපදීම පිණිස තමා තුළ ආධ්‍යාත්මික සමාධිමය ප්‍රවේශයක් තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. එතකොට අව්‍යාපාද සංකල්පයේ පිණිස අව්‍යාපාද සංකල්පයේ ඇතිවීම පිණිස කොයි වෙලාවෙත් පටිඝ සම්පයුක්ත චේතනා හිත තුළ උද්ගත වෙනවා නම් පටිඝයත් එක්ක අපේ ගනුදෙනුව හැදෙනවා නම් අන්න ඒ බඳු තැනක එයා තුළ භාවිතය තුළ වැඩිමක් තියෙන්න ඕනේ. ඒ බඳු චිත්තන ඒ කියන්නේ අව්‍යාපාද සංකල්පනාව තුළ චිත්තම් පක්ඛන්දති පසීදති සම්තිට්ඨති විමුක්ඛති. පක්ඛන්දති පැහැදීම පිණිස පිහිටා සිටීම පිණිස පසීද සම්තිට්ඨති පිහිටා සිටීම පිණිස විමුක්ඛති මිදීම පිණිස මොකක්ද කරන්න ඕන? එතකොට එයාට මෛත්‍රිය වගේ ඊටාම මෛත්‍රී සමාධිය වෙනි සමාධි මට්ටම් තියෙන්න ඕන. අභිහිංසා සංකල්පයේ පිණිස කරුණා සමාධිය වෙනි සමාධි මට්ටම් තියෙන්න ඕනේ. එතකොට එහෙමනම් වැඩිමත් එක්ක තමයි මේ සංකල්පනාවල විශාල වෙනස්කමක් අපි තුල ඇති වෙන්නේ. හිත පුහුණු කිරීමත් එක්ක වැඩිමත් එක්ක. එහෙමනම් වැඩිමේ අර්ථයත් අපි මෙතන තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව මේ නෙක්ඛම්ම සංකල්පනා උපදව ගන්නවා කියන එක ලේසි නෑ. මොකද අපි ඉන්නෙම කාම ලෝකේ. කාම ලෝකේ ඉඳලා මේ නෙක්ඛම්ම සංකල්පනා උපදව ගන්නවා කියන එක අමාරු වැඩක්. මොකද අපි උපන්නේ කාම ලෝකේනේ. ඒතර කාම ලෝකේ උපන් සත්වයාට පංචකාමයන් පිළිබඳව පවතින උත්තේජනීය උපතින්ම ගෙනාපු උරුමයක් ඒක. එතකොට මේ චින්තනෙ මේ බුදු කෙනෙක් පහළ වෙලා මේ සම්පූර්ණ මහවැලි ගඟ අනිත් පැත්තට හරවන්න හදනවා වගේ වැඩක් අපි මේ කරන්නේ. නමුත් අපිට ඒක කරගන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ අපිට වදාලා මේ අවුල ලිහා ගන්න පුළුවන් බව. එතකොට මේ අවුල ලිහා ගන්න පුළුවන් නම් ලිහා ගන්න පුළුවන් තැනකින් ධර්මයේ මතු කරගන්නයි තියෙන්නේ. එහෙමනම් දැන් මේ සංකල්පනා ඔස්සේ ජීවිතේ ගොඩනගා ගන්න නම් එයාට ඒ ගොඩනගා ගැනීම පිණිස ආධ්‍යාත්මික හිත වඩන ආකාරය පවා ඉලක්කගතව භාගතුන් වහන්සේ පෙන්ලා දුන්නා. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ මතක් කරනවා කතමංචාවුසෝ සම්මා වාචා. සම්මා වාචා මොනවද සම්මා වාචා? මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී අයං උච්චතාවසෝ සම්මා වාචා. එතකොට මේ වචනය කියලා කියන්නේ නව කර්ම සකස් වෙන ප්‍රධාන මාදිලියක් වචනය. එතකොට දැන් පුද්ගලයා තුළ බොරු කියන එක, කේලම් කියන එක, හිස් වචන කියන එක, පරුස වචන කියන එක මේ විදිහේ වාක්කෝෂයක් එයාට තිබ්බොත් එයාගේ වචනින් නව කර්ම සකස් වෙනවාමයි. එතකොට වචන කතා කරද්දී එයා තුළ වචන නිකම් එළියට එනවා නෙමේ, විතක්ක ਵਿਚාර පදනම් කරගෙනයි වචන එළියට එන්නේ. එතකොට මේ විතක්ක ਵਿਚාර පදනම් කරගෙන, ඒ කියන්නේ අපි යම් දෙයක් කතා කරනවා නම් ඒ කතාව තුලත් සිද්ධ වෙන්නේ නාම රූප ධර්මයන්ගේ නැවත නැවත පහළවීමක්. එතකොට වචනය තුල සංයමී කතා කරන්නේ මේ සීලයේ අනුග්‍රහය ගැනයි මෙතන කියන්නේ. සීලේ උපකාරය හරිම වැදගත්. මොකද සීලයේ උපකාරය තුලින් තමයි සම්මා වාචාව කියන ස්වභාවය සම්පූර්ණ වෙන්නේ. එතකොට මේ සීල සමාධි ප්‍රඥාවම ගැන එක්තරා විදිහක විග්‍රහයක් නෙමේ තියෙන්නේ, වෙන වෙනම තෝරනවා. ඒකයි මෙතන විශේෂත්වය. කතමංචාවුතෝ සම්මා කම්මන්තෝ. ප්‍රිය ආයුෂ්මතුනි, සම්මා කම්මන්තේ කියන්නේ මොකක්ද? පානාතිපාතා වේරමණියා, අදින්නා දානා වේරමණියා, කාමේසු මිච්ඡාචාරා වේරමණියා අයං උච්චතාවසෝ සම්මා කම්මන්තෝ. එතකොට මේ කියන්නේ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාළ ශික්ෂාකාමී ප්‍රතිපදාව. එතකොට සම්මා වාචාව තුලිනුත් සීලයයි අවධාරණය වෙන්නේ, සම්මා කම්මන්තයේ තුලිනුත් Tamanගේ සීලයම තමයි අවධාරණය වෙන්නේ. එතකොට සීලේ අනුග්‍රහය තමයි මෙතන කතා කරන්නේ. එතකොට සීලේ අනුග්‍රහය හදා ගන්න ඕනේ. එතකොට මේ සීලේ අනුග්‍රහය හදා ගන්න පොදු න්‍යාය තමයි පින්වත්නි සම්පූර්ණයෙන්ම සීලේ අනුග්‍රහය හදා ගන්න තියෙන තැන තමයි බුදුරජාණන් වහන්සේ අපට බොහොම පැහැදිලිව මතක් කරලා දෙනවා. සීලේ අනුග්‍රහය හදා ගන්න තියෙන්නේ සම්පූර්ණයෙන්ම දස කුසලයේ තුල ශක්තිමත් වීමයි. ඉතින් මේ බොහෝ කාරණා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බොහෝ අංග වඩා ගන්න පුළුවන් දස කුසලයේ තුල ශක්තිමත් වුණාට පස්සේ. ඒතර සම්මා වාචාවේ අර්ථයේද සම්මා කම්මන්තේ අර්ථයේද එතන බොහොම පැහැදිලිව සම්පූර්ණ වෙලා තියෙනවා. ඊට පස්සේ පින්වත්නි මෙතන ඊළඟට මතක් කරනවා කතමංචාවසෝ සම්මා ආජීවෝ. මොකක්ද සම්මා ආජීවය කියන්නේ? ඉදාවසෝ අරිය ශාවකෝ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවං ජීවිකං කප්පේති අයං උච්චතාවසෝ සම්මා ආජීවෝ. ප්‍රිය ආයුෂ්මතුනි, මොකක්ද සම්මා ආජීවය කියලා කියන්නේ?
එතකොට සම්මා ආජීවය කියලා කියන්නේ පින්වත්නි මිච්ඡා ආජීවයෙන් අයින් වෙලා අධාර්මික ලෙස ඒ කියන්නේ Tamanගේ ප්‍රත්‍ය ටිකවත් හොයාගන්න එක අධාර්මික කරගන්නේ. මොකද ආජීවය අපිරිසුදු වුණොත් නිවනින් ඉක්මනින් බැහැර වෙනවා ශ්‍රාවකයා. ඒ කියන්නේ Tamanගේ ආජීවය අපිරිසුදු කරගන්නේ නැහැ. ඒ කියන්නේ ජීවත් වෙන ප්‍රතිපදාව තුල කෙලෙස් වැඩෙන ආකාරයට ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ අඩුම කෑම ටිකක්වත් ගන්න හොඳට සති සම්පජඤ්ඤේ තියා ගන්නවා. හොඳට සති සම්පජඤ්ඤේ තියාගෙන තමයි ලෝකේ පරිහරණය කරන්නේ. එතකොට ආජීවය පිරිසුදු වෙන්න ඒ කාරණේ බලපාන. දැන් මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඉදිරියට යන්න තියෙන පාර පින්වත්නි. ඊළඟට භාගතුන් වහන්සේගේ දේශනාවෙන් පැහැදිලි කරනවා සාරිපුත්තයන් වහන්සේ කතමංචාවසෝ සම්මා වායාමෝ. ඒතර සම්මා වායාමේ කියලා කියන්නේ මොකක්ද? ඉදාවසෝ බික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පජහති. uppannang පාපකානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනීති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අනුප්පන්නානං කුසලානං කියලත් කියනවා, uppannානං කුසලානං කියලත් කියනවා. අනුප්පන්නානං අකුසලානං uppannානං අකුසලානං කියලා දෙපැත්තටම මේක කියනවා. ඒ කියන්නේ සම්මා වායාමයේ කියන වෙන මොකක්වත් නෙමෙයි. සම්මා වායාමයේ කියලා කියන්නේ නූපන් පාපී අකුසල ධර්මයන් හැට ගන්න ඉඩ නොදී සම්පූර්ණ දුරු කිරීම පිණිස කැමැත්තක් උපදව ගන්නවා, ඡන්දයක් හදා ගන්නවා. ඡන්දං ජනීති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති. ලස්සනට තෝරලා තියෙනවා ඒකනේ. වෑයම් කරනවා, වීරිය කරනවා, හිත දැඩි කර ගන්නවා, බලවත් උත්සාහයක දෙනවා. මොකටද බලවත් උත්සාහයක දෙන්නේ? උත්සාහයක යෙදෙන්නේ පින්වත්නි නූපන් පාපී අකුසල ධර්මයන් හට නොගන්න ඉද. ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුජ්ජ විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් හට ගන්න නැති වෙන්න එයා තුල වීරියක්, කැමැත්තක්, වෑයමක්, දැඩි හිතක්, ඡන්දයක් හදාගෙන ඉන්නවා. ඒ වගේම හටගත්ත පාපී අකුසල් ධර්මයන් තියෙනවා නම් ඒවා දුරු කරන්න වෑයම් කරනවා. ඒවා යට කරන්න වෑයම් කරන හිත දැඩි කරගන්නවා. නෑ කාමච්ඡන්දේ නම් බැට කන්නේ නෑ. උපන් කාමච්ඡන්දේ කොහොම හරි දතට දත තියලා තද කරගෙන හරි දුරු කරනවා කියන බලවත් වීරිය හදා ගන්නවා. එතකොට මෙතන කියන්නේ මේ නීවරණ සම්බන්ධව. ඊට පස්සේ නූපන් වූ කුසලයේ පිළිබඳ නූපන් වූ කුසලයක් අපි තුල තියෙනවනේ. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනීති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති. කියන්නේ නූපන් වූ කුසල් තියෙනවනේ. නූපන් කුසලය දැන් සෝතාපන්න වීම ඉපදිලා නැහැ. සකදාගාමීව ඉපදිලා නැහැ. අනාගාමී තත්වයේ තවම ඉපදිලා නැහැ. ඒ කුසලේ අරහත්ත්වයේ තවම නූපන් කුසලයක්. ඒතකොට ඒක උපද්දව ගන්නට බොජ්ජංග ධර්ම ඉපදිලා නැත්නම් ඒවා උපද්දව ගන්න ඒවා උපද්දව ගැනීම පිණිස සතර සතිපට්ඨාන ඉපදිලා නැත්නම් ඒවා උපදවා ගැනීම පිණිස යා වෑයම් කරනවා, කැමැත්ත උපදවා ගන්නවා, වීරිය කරනවා, හිත දැඩි කරලා ගන්නවා, බලවත් උත්සාහයක යෙදෙනවා පින්වත්නි. බලවත් උත්සාහයක යෙදෙනවා. ඒතර මේ බලවත් උත්සාහය තුල පින්වත්නියට නූපන් කුසලයේ උපදිනවා. මොකද විදර්ශනා ඥානය, සෝතාපන්න මාර්ගය, සෝතාපන්න ඵලය, සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අරහත් මාර්ගය, අරහත් ඵලය. මේවා ඉපදිලා නැහැ. ඒවා උපදව ගන්නයි දැන් වීරිය කරන්නේ. එහෙම නැතු දාන් දීමවත් මේ මල් පූජා කරන එක, පහන් පූජා කරන එක මේවා නෙමෙයි මේ කුසල් උපදවනවා කියන්නේ. ඉතින් මේ නිවනට අදාළ ඉතින් මේ දුක ඉවර කරගන්න පණිවිඩේනේ මෙතන ගන්න අපි. දුක නිමා වෙන ස්ථාවර තත්ත්වේ සෝතාපන්න තත්ත්වෙනේ. ඒකටයි මේ කුසලයේ උපද්දවන්නේ. ඊළඟට කතමංචාවසෝ සම්මා සති. සාරිපුත්තයන් වහන්සේ කියන මොකක්ද ප්‍රියායශ්මතුනි සම්මා සතිය කියලා කියන්නේ? ඉදාවසෝ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කිය සතර සතිපට්ඨානය ගැනයි කියන්නේ. සම්මා සතිය කියන වෙන මොකක්වත් නෙමේ. සතිපට්ඨානය සිහිය පිහිටව ගන්නවා. කය විඳීම්, හිතේ උපදින ධර්මයන් පිළිබඳව සිහිය උපදව ගන්නවා. කෙලෙස් තවන වීරිය හදා ගන්නවා. වීරියෙන් ලොකු තල්ලුවක් දැන් හම්බෙලා තියෙන නිසා අමුතුවෙන් වීරිය කරන්න දෙයක්වත් නැහැ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිවෙලින් යන ශ්‍රාවකයාට හරි පහසුයි පින්වත්නි. වීරියෙන් උදව් දීලානේ තියෙන්නේ. කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා සිහිනුවණින් යුතුව, ඇලීම් ගැටීම් දුරු කරමින්, කය අනුව බලමින්, කය පිළිබඳව අනුපස්සනාවෙන් වාසය කරනවා.
කායානුපස්සනා භාවනා. ඒතකොට කය පිළිබඳව අපි තුල පවතින ඡන්දය, රාගය, නන්දිය, තෘෂ්ණාව දුරු වෙනවා. දැන් මේක දුරු වෙනකොට සක්කාය දිට්ඨිය දුරු වෙලා සෝතාපන්න වෙන්නේ. එතකොට විඳීම් පිළිබඳ මම විඳිනවා මටමයි වේදනා කී හිතුවට පින්වත්නි වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනසං ආදී වශයෙන් බලනකොට වේදනාව පිළිබඳ ඒ ශ්‍රාවකයා තුල කෙලෙස් තවර වීරියෙන් මනසිහි නුවණින් යුතුව ඇලීම් ගැටීම් දුරු කොට වේදනාව අනුව බලමින් වාසය කරනකොට වේදනාව තුල ඇති වෙන නැති වෙන ක්‍රියාවලියක් තියෙන වේදනාව තුල මුසපත් වෙන්න ඡන්දයක් රාගයක් නන්දියක් තණ්හාවක් හදාගන්න දෙයක් නැහැ කියලා එයාට පේනවා. මේ විදිහට හිත ගැනත් හිතේ ධර්මතා පිළිබඳ ඒක සම්මා සතිය කියලා කියන්නේ සතිපට්ඨානෙමයි වෙන එකක් නෙමෙයි. ඊළඟට කියනවා කතමංචාවසෝ සම්මා සමාධි. මොකක්ද සම්මා සමාධිය කියලා? ඉදාවසෝ බික්ඛු විවේච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. එතකොට මේ විදියට පින්වත්නි මෙතන පැහැදිලි වෙන්නේ ධ්‍යාන හතර. ඒ කියන්නේ සම්මා සමාධිය තෝරන තැන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධිය පැහැදිලි වෙන තැන්වල මතුවෙන්නේ මොකද්ද? ධ්‍යාන හතර. දැන් ධ්‍යාන ඕන නැහැ, මේවා වැඩක් නැහැ. ඕවා ජෛන ආගමට අයිති දේවල් කියලාම කතා කළාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධිය තෝරන තැන මේ ධ්‍යාන හතර පැහැදිලි කරපුවා අපිට නිකම්ම අයින් කරන්න බෑ. මොකද මේ ධානයේ තුල පිහිටලා තමයි පින්වත්නි පංචස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩතෝ රෝගතෝ ඵලතෝ ඵලොක්කතෝ ශුඤ්ඤතෝ මේ විදියට දකින්න තියෙන්නේ. ධ්‍යාන සිතක් උපදවාගත්ත තැනක හිත සංකාර ධර්මයන් නොඑක් පැති වලින් ගලන්නේ නැති තැනකදී තමයි විපස්සනා කරන්නේ. පළවෙනි ධ්‍යාන නොවුනත් උපචාර සමාධි මට්ටමක් උපදවා ගත යුතුයි කියලායි කතා කරන්නේ. එහෙනම් දැන් සම්මා සමාධිය කියන එක භාවනාවෙන් තොර උපදින්නේ නෑ. සමාධිය පිළිබඳව යම් අදහසක් කුසල් සිතේ එකඟතාවය තුළ ඇති වෙනවා. හැබැයි නිවන කරා දුක නිමා කරගන්න ශ්‍රාවකයෙකුට පින්වත්නි ඒකාන්ත වශයෙන් භාවනාවෙන් තොරව දුක නිමා කරගන්න අවකාශයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් දුක ඉවර කරගන්නවා නම් ඒ දුක ඉවර කරගන්න ශ්‍රාවකෙක් මේ විදිහට තමා තුළ කල්පනාව හදාගන්න ඕන. එතකොට සම්මා සමාධිය කියන්නේ අන්න ඒකයි. එතකොට සම්මා සමාධිය තෝරන තැන්වල ධ්‍යාන හතර තියෙන. හේතුව ධ්‍යානය තුළ හිත සමාහිත වුණාට පස්සේ ඒ ධ්‍යාන සිතින් තමයි අපට මේ පංචස්කන්ධය, ඒ කියන්නේ අර දුක පිළිබඳ යථාර්ථ අවබෝධය. අර දුක කියලා පංච උපාදානස්කන්ධ දුකනි තේරුවේ. ඒ දුක පිළිබඳ යථාර්ථ අවබෝධය. මෙතන මේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණානුකූලව බලන ආකෘතියට හිත හැඩගස්වා ගැනීම සම්මා සමාධිය තුලින් කරනවා. ඊට පස්සේ ඒ සමාධිමත් සිතින් තමයි දුක පිළිබඳ තව දුරටත් දුක්ඛේ ඥානෙ පළල්ලු ඇති කරගත හැකි ඉහළම ආකාරයෙන් ඇති කරගන්නේ. මොකද අර ඊටාම සුළුවෙන් උපන් දුක්ඛේ ඥානෙ, සමුදය නිරෝධ මාර්ග ඥානෙ සම්මාදිට්ඨියම දිස්නි ගහන මට්ටමට ඊටා පළල්ව දැන් මේ හිත පවත්වමින් හදාගන්නයි දැන් අපිට තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අවසන් වෙන්නේ සාරිපුත්තයන් වහන්සේ මේ කාරණා පැහැදිලි කරලා කියනවා ප්‍රියායුෂ්මතුනි දුක නිරුද්ධ වීමේ ප්‍රතිපදාව කියන්නේ මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. තථාගතේන ආවුසෝ අරහං සම්මා සම්බුද්ධෝ භාරාණසියං ඉසිපතනේ මිගදාය අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මණේනවා කියලා ওই ප්‍රකට වාක්‍යය කියන ප්‍රියායුෂ්මතුනි වෙන්නේ මේක තමයි භාග්‍යවතුන් වහන්සේ එදා අනුත්තර ධම්මචක්ක පවත්තන සූත්‍රයේ හැටියට මේ ශ්‍රමණයන්ටවත් දෙවියන්ටවත් මාරයන්ටවත් බමුණන්ටවත් බ්‍රාහ්මණයන්ටවත් ලෝකෙ කිසිම කෙනෙකුට ආපස්සට හරවන්න බෑ කියලා මතු කරපු ධර්ම චක්‍රය මෙයයි කියලා තමයි දේශනාව නිමා වෙන්නේ. මේක තමයි සත්‍ය විභංග සූත්‍රයේ අවසාන පරියාය අද දේශනාවෙන් අපි මතක් කළේ. පින්වත්නි මේ අවබෝධය මේ අපි කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයමයි නිවනට පාර. ඒ නිසා හොඳට ආර්ය අෂ්ටාංග මාර්ගය ඉගෙන ගන්න, දුක පිළිබඳ ඥානය හදාගන්න, සමුදය පිළිබඳ හොඳට ඥානය හදාගන්න, නිරෝධයයි සාක්ෂාත් කරන්න තියෙන එක ප්‍රතිපදාව විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරීම තුළ තමයි නිරෝධය සාක්ෂාත් කරගන්න තියෙන්නේ. නිරෝධය සාක්ෂාත් කිරීමමයි දුකේ නිමාව සනිටුවහන් වන තැන. ඒ නිසා ඔබ හැම දිනාටම මේ දුක නිරුද්ධ කිරීම පිණිස, නිරෝධය සාක්ෂාත් කර ගැනීම පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි දේශනාව